नमस्ते, हिंदी माय फेवरेट में आप सभी का हार्दिक स्वागत है। उम्मीद है कि आप सभी अच्छे होंगे, सुखी होंगे और स्वस्थ होंगे। प्राथमिक हिंदी වලින් අදත් අපි කතා කරන්න යන්නේ අලුත් පාඩම් මාලාවක අලුත් පාඩමක් පළවෙනි පාඩම. මේ පාඩමේදී අපිට කලින් වගේ නෙවෙයි සාරාංශය තමයි අපිට එක්සෑම් එකට ලියන්න තියෙන්නේ. ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් සාරාංශය ඔයාට මේ පාඩම් වලදී කරන්න වෙනවා. මේ භාග 4 හතරවෙනි කොටසේ එන පාඩම් වලදී ඔයාගෙන් අහන්නේ පාඩමේ සාරාංශය. එහෙමනම් අපි අපේ පළවෙනි පාඩමත් එක්ක එකතු වෙමු. ඒ වගේම අපි උත්සාහ කරමු ඡේදයෙන් ඡේදයට අපි සාරාංශගත කරගෙන යන්න. එතකොට අපිට පාඩම අවසානයේදී ලස්සන සාරාංශයක් බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. පාඩමේ නම තමයි कवि और कंजूस. कवि और कंजूस. कवि කියලා කියන්නේ කවියට. හොඳද? දැන් මේ කවි කියනකොට අපි අහලා තියෙන්නේ සිංහලෙන් කවි කියලා කියනකොට මොකද්ද කියන්නේ? පොයම් එකටනේ. නමුත් හින්දියෙන් කවි කියලා කියන්නේ කවියට. ඒ වගේම තමයි කවියට හින්දියෙන් කියන්නේ. ඒ කියන්නේ පොයම් එකට හින්දියෙන් කියන්නේ කවිතා කියලා. කවිතා. මතක තියාගන්න ඕනේ කවි කියන්නේ කවියාට, කවියට කියන්නේ කවිතා කියලා. මේ පොයට මේ පොයම් එක. මේ පොයට මේ පොයම් එක. හොඳයි. මේ ගැන අපි කලිමුත් කතා කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන බලන්න ඕර් කියනකොට ඔයා දැන් දන්නවා සහ කියන එක. कंजूस. कंजूस කියලා කියනවා ලෝභයට. ලෝභයට. ඔයාටත් කාට හරි කියන්න උවමනාවක් තියෙනවා නම් ලෝභය කියලා කොහොමද එහෙනම් එයාට කියන්නේ कंजूस කියලා. හරිද? कंजूस කියලා කියන්නේ ලෝභය. එමුනම් පාඩමේ නම තමයි කවියා සහ लोभया. किसी गांव में गोवर्धन नामक एक आदमी रहता था. किसी गांव में කියලා කියනකොට කිසියම් ගමක අපිට ඕනනම් කියන්න පුළුවන් එක්තරා ගමක කියලා කියන්නත් පුළුවන්. හරිද? කිසියම් ගමක. ගමක කියලා කියනකොට මේ බලන්න මේක ඇඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගමේ කියන එකනේ කිසියම් ගමක. ගම ඇතුලේ තමයි ඉඳලා තියෙන්නේ. බලන්න ඒ වගේම අපිට කියන්න ඕන නම් කිසියම් නගරයක කියලා කොහොමද කියන්නේ? කිසි शहर में. කිසියම් රටක කියලා කියන්න ඕන නම් කොහොමද කියන්නේ? කිසි देश में කියලා. गोवर्धन नामक. नामक කියලා කියන්නේ නමින්. නම් වූ. गोवर्धन නම් වූ एक आदमी रहता था. आदमी කියලා කියන්නේ මනුස්සයා. එක මිනිසෙක් ජීවත්ව සිටියා. था තියෙන්නේ है නෙවෙයි. था කියලා කියන්නේ අතීත කාලේ. එමනම් रहता था කියලා කියන්නේ ජීවත් වුණා. वो अच्छी कवि था. वो කියන්නේ කවුද? මෙන්න මේ මෙයා. ගෝවර්ධන කියන එක්කෙනා. ඔහු अच्छा कवि था. කවි කියලා කිව්වේ කවුද? කවියට. හොඳ කවියෙක් කියලා කියන්නේ මෙතන හොඳ කියලා කියන්නේ අදහස් කරන්නේ දක්ෂ කියන අදහස. वो अच्छा कवि था කියලා කියන්නේ ගුණයෙන් හොඳ පුද්ගලයෙක් කියන එකට වඩා මේ දක්ෂකම තියෙන පුද්ගලයෙක් කියන්නේ දක්ෂ කවියෙක් කියන එක. අතීත කාලෙන් තමයි කියන්නේ. මොකද මේ එක්තරා ගමක එක ගමක හිටියා කියලානේ කියන්නේ. එහෙමනම් මේ ඡේදේ පුරාවටම ඒ කියන්නේ මේ පාඩම පුරාවටම යන්නේ ඒ විදිහට අතීත කාල ස්වරූපයෙන් තමයි යන්නේ. लेकिन गरीब था. वो अच्छा कवि था लेकिन गरीब था. गरीब කියලා කියන්නේ දුප්පත්. ඔහු කොහමද? දක්ෂ කවියෙක් නමුත් දුප්පත්. वो कविता लिखना छोड़कर कुछ नहीं जानता था. वो कविता लिखना छोड़कर. කියනකොට දැන් දන්නවා චෝඩනා කියනවා අත්හරිනවා කියන එක. එහෙමනම්
छोड़ कर කියලා කියන්නේ අත්හැර. ඒ කියන්නේ අදහස හැර. वो කවිතා ලිඛනා छोड़ कर. දැන් කවිතා කියලා කිව්වේ මොකද්ද? කවියට. ඔහු කවි ලිවීම හැර. කවි ලිවීම හැර कुछ नहीं जानता था. कुछ नहीं කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඒ මොකද කියලා කියනකොට අපි කියනවා මුකුත් නැහැ. කොහොමද කියන්නේ? कुछ नहीं. කවි ලිවීම හැර කිසිම දෙයක් කොහොමද වෙලා තියෙන්නේ? ජානතා කියන එකේ තේරුම දන්නවා. ජානනා කියන එකේ තේරුම දන්නවා. ඔයා දන්නවා කියන එක. එහෙමනම් ජානතා කියලා කියන්නේ ඒකට තා කියන ප්‍රත්‍ය ඇඩ් කරලා හදාගත්ත අපි ක්‍රියාපදේ. වෝ කියන කෙනා පුරුෂලිංගයෙන් යෙදিলা තියෙන නිසා මෙතන ජානතා කියලා තියෙනවා. එහෙමනම් ඔහු කවි ලිවීම හැර කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියේ නැහැ කියලා ඉන්නේ මෙතන. තා කියන එකෙන්. परिवार में माँ बाप थे, पत्नी थी, बच्चे थे. परिवार में කියලා කියන්නේ පවුලේ. परिवार කියන්නේ පවුල. පවුලේ කියනකොට परिवार में අම්මා තාත්තා සිටියා. पत्नी කියන්නේ බිරිඳ සිටියා. बच्चे थे දරුවෝ සිටියා. पत्नी කියන කෙනා බිරිඳ. ෆෙමිනින් නිසා තමයි මෙතන තී ඇවිල්ලා තියෙන්නේ. බච්චේ කියනකොට දරුවෝ කියන අදහසින් තියෙන්නේ. මෙතන බහුවචන වෙලා තියෙන්නේ ඒක නිසා. මා බාප් කියනකොටත් දෙන්නේ. ඒක නිසා මෙතන තේ කියන සහායක ක්‍රියාව ඇඩ් වෙලා තියෙනවා. इसलिए वो रोज आसपास किसी गांव में जमींदार या अमीर के घर जाता था और उनका गुणगान करते हुए कविता सुनाता था. वाक्य ටිකක් තිකයි. इसलिए කියලා කියනකොට එම නිසා. वो रोज කියන වචනේ දැන් තේරුම දන්නවා. हमेशा කියන වචනේ. हमेशा කියන වචනේ. आसपास කියලා කියන්නේ ළඟ. वो रोज හැමදාම आसपास के किसी जमींदार या ළඟ අහල පහල එහෙම නැත්නම් ළඟ ඉන්න කිසි जमींदार. किसी කියලා කියන්නේ යම් කිසි. දැන් මෙතනත් තමයි කිසි गांव में කියලා. ඒ වගේ කිසි जमींदार කිසියමු जमींदार කියලා කියන්නේ ඉඩම් හිමියා. ඉඩම් හිමියෙක් හෝ යා කියලා කියන්නේ හැර. ඒ කියන්නේ ඕ කියන එක ඉඩම් හිමියෙක් හෝ එහෙමත් නැත්නම් කගද අමීර්. අමීර් කියලා කියන්නේ පෝසතෙක්. के घर जाता था. එයාලගේ ගෙදරට ගියා. අමීර් के घर या जमींदार के घर तमा ගෙදරට තමයි ගිහිල්ලා තියෙන්නේ. जाता था කියලා කියන්නේ යනවා. और उनका गुणगान करते हुए कविता सुनाता था. ගිහිල්ලා මොනවද? उनका කියලා කියන්නේ මේ जमींदार වෙන්න පුළුවන්, අමීර් වෙන්න පුළුවන්. ඔවුන්ගේ කියන එක. ඔවුන්ගේ गुणगान गुण गायනා කරමින් करते हुए कविता सुनाता था. කවි කිව්වා කියලා තමයි මේ දීලා තියෙන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා කරතේ හුවේ කියලා. මේ විදිහට අපිට ස්පෝකන් ස්ටයිල් එකක් හදාගන්න පුළුවන්. කරතේ හුවේ කියන්නේ කරමින් කියන එක. හොඳද? ගුණගාන කරතේ හුවේ කියලා කියන්නේ ගුණ ගයමින් කවි කිව්වා කියන එක. ඒ වගේම මට කියන්න පුළුවන් නහාතේ හුවේ गाना गाना. नहाते हुए गीत गाना. අදහස් මොකද්ද? නාමින් සින්දු කියනවා. खाते हुए टीवी देखना. කන ගමන් ටීවී බලනවා. වැඩ දෙකක් එකට කරනකොට මෙහෙම කියන්න පුළුවන්. करते हुए කියලා කියන්නේ කරමින් කියන එක නේ. මෙතන මේ ing ෆෝම් එක නෙවෙයි තියෙන්නේ. कर रहा हूं, कर रहे हैं කියන ඒ ෆෝම් එක නෙවෙයි තියෙන්නේ මෙතන. करते हुए කියනකොට කරමින් වැඩ දෙකක් එකට. टीवी देखते हुए खाना खाना. रोटी खाना. එහෙම නැත්නම් सोते हुए टीवी देखना. නිදාගෙන टीवी බලනවා කියන එක. ओके. वे लोग अपनी तारीफ सुनकर गोवर्धन को कुछ ना कुछ देते थे. वे लोग කියන්නේ කවුද? මේ ඉඩම් හිමියෝ වෙන්න පුළුවන්, පෝසත් මිනිස්සු වෙන්න පුළුවන්. ඔවුන් කියන එක. ඒ කට්ටිය, ඒ ගොල්ල. ලෝග කියනකොට
මිනිස්සු කියන අදහස විතරක් නෙවෙයි ගොල්ල කට්ටිය කියන අදහසක් තියෙනවා. ඒතකොට වේ ලෝග කියලා කියන්නේ ඒ අය නැත්නම් ඒගොල්ල. අපනී තාරීෆ් සුන්කර්. අපනී තාරීෆ් කියලා කියන්නේ මොකද්ද? ප්‍රශංසා කියන එක. ඔන්න මම මෙතනින් වචනේ ලියන්නම්. ප්‍රශංසා සමාන වචනයක් තමයි ප්‍රශංසා කියලා කියන්නේ. මේ වචනේ ෆෙමිනින්. ඒක නිසා තමයි මෙතන නී කියලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාට ඔයාගේ නෝට්බුක් එකේ ලියා ගන්න පුළුවන් තාරීෆ් කියන්නේ අලුත් වචනයක්. ඉස්සරහින් දැම්මා මොකද්ද? ස්ටාර් මාක් එකක්. ඒ කියන්නේ මේක ෆෙමිනින් වචනයක් කියලා ඔය අඳුර ගන්නවා. සුන්කර් කියනකොට දන්නවා දැන් අහලා කියන අදහස සුන් කියන එකට කර ඇඩ් වුණාට පස්සේ අහලා. එයාලගේ වර්ණනාව අහලා ගෝවර්ධන් කෝ කුචනා කුච දේතේතේ. කුචනා කුච කියලා කියන්නේ යම් කිසි දෙයක්. මොනවාම් හෝ යම් දෙයක්. ඒ කියන්නේ සල්ලි වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, ආභරණ වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි දෙයක් දුන්නා කියන එක තමයි මේ දීලා තියෙන්නේ. කුචනා කුච කියලා කියන්නේ යම් කිසි දෙයක්. මොකක් හරි දෙයක්. something එකක්. හරිද? बस इसी से गरीब कवि किसी न किसी तरह अपने परिवार का निर्वाह करता था. बस මෙතන බස් කියලා කියන්නේ ඇති කියන අදහස නෙවෙයි, ඉනෆ් කියන අදහස නෙවෙයි. මෙතන කියන්නේ ඉතින් කියන අදහස නේ. මෙතන තියෙනවනේ ප්‍රශංසා අහලා ගෝවර්ධනට යම්කිසි දෙයක් දෙනවා කියලා. ඉතින් ඉසීසේ කියලා කියන්නේ මේ something එකකින්. මේ ඉසීසේ කියන එකේ අදහස තමයි මේ යම්කිසි දෙයක් දුන්නා කියලා කියවනේ. මේ යම්කිසි දෙයක් දුන්න දේ මේ දෙයින් කියන එක තමයි මේ තියෙන්නේ. මේ දේ කියලා කියන්නේ මොකද්ද? මේ දුන්න යම්කිසි දේ. මේ දෙයින් गरीब कवि किसी न किसी तरह अपनी गरीब कवि කියලා කියන්නේ දුප්පත් කවියා. किसी न किसी तरह කියලා කියන්නේ කොහොම හරි. किसी न किसी तरह කොහොම හරි ඔයා එන්න ඕනි. किसी न किसी तरह तुम आओ. किसी न किसी तरह तुम ये काम करो. කොහොම හරි මේ වැඩේ කරන්න. ඔයා මොනවා හරි කරලා. किसी न किसी तरह කියලා කියන්නේ somehow කොහොම හරි अपने जीवन का निर्वाह करता था. अपने කියලා කියන්නේ තම ජීවිතය නේ. මෙතන අපනා කියලා කියන්නේ තමන්ගේ කියන එකනේ. එතකොට අපනේ ජීවන් කා කියලා දුන්නේ මේ කා කියන වචනේ තියෙන නිසා මෙතන නායක නේ වෙලා තියෙනවා. අපනේ ජීවන් කා කියලා කියන්නේ තම ජීවිතය නිර්වාහ කරනවා කියලා කියන්නේ ලිවිං. ඒ කියන්නේ ගෙනියගෙන යනවා කියන එක. නිර්වාහ ජීවන් නිර්වාහ කරනවා කියලා කිව්වොත් එහෙම ජීවන් නිර්වාහ කරනවා කිව්වොත් එහෙම ජීවිතේ ගෙන ය아가න යනවා කියන එක. ඔන්න කොහොම හරි මෙයා ඉතින් මේ something එකේ මේ හම්බ වෙන දෙයින් මේ දුප්පත් කවියා තමන්ගේ ජීවිතය ගෙනියගෙන ගියා කියලයි මේ දීලා තියෙන්නේ. कभी कभी उसे खाली हाथ लौटना पड़ता था. कभी कभी කියලා කියන්නේ සමහර වෙලාවට. එහෙම නැත්නම් කලාතුරකින් කියලාත් කියනවා. කලාතුරකින් උසේ खाली हाथ. මතකද ප්‍රශ්නයක් තිබුණා खाली जगह भरिए කියලා. खाली කියලා කියන්නේ එහෙමනම් හිස් කියන එක. खाली हाथ කියලා කියන්නේ හිස් something लौटना पड़ता था. लौटना කියන්නේ return වෙනවා කියන එක. to return. හිස් something එන්නත් උනා කියලා තමයි මේ දාලා තියෙන්නේ. පඩනා කියන එකේ අදහස සාමාන්‍යයෙන් දෙයක් හේතුවක් හින්දා වෙන දෙයක්. කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි, කැමැත්තෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. යම්කිසි අසරණකමක් හින්දා නැත්නම් කවුරුහගේ කිසියම් කෙනෙකුගේ බලපෑමක් හින්දා දාන වචනයක් තමයි මේ පඩනා කියන වචනේ. මුජේ ලෝටනා පඩා खाली हाथ लौटना पड़ा කියලා කියන්නේ අසරණකමක් හින්දා තමයි මෙතන මේ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක අහම්බෙන් වෙන වෙලාවකටත් මේ පඩනා කියන වචනේ දානවා. අපි ඒක මේ විදිහට එක්සැම්පල් එනකොට අපි ඉගෙන කතා කරමු. හරි. දැන් මේ කවියේ මේ ඡේදයේම අදහස අපි දැන් දන්නවා. අපි දැන් try කරනවා මේ ඡේදයේ සාරාංශගත කරන්න. කොහොමද කරන්නේ? මාත් එක කරමුද? ඕකේ. කොහොමද අපි මේක සාරාංශගත කරන්නේ? මොනවාද මේ ඡේදය අපිට සාරාංශගත කරලා ලියන්න පුළුවන්? අපිට කියන්න වෙනව නේද? එක ගමක ගෝවර්ධන නමින් දුප්පත් කවියෙක් හිටියා. එහෙම නැත්නම් දක්ෂ දුප්පත් කවියෙක් හිටියා කියලා.
ගොඩක් වෙලාවට සාරාංශයකදී ඔයා දන්නවා විශේෂණ පද අතිශෝක්තියෙන් කියන පද අයින් කරලා දානවා. ඊට පස්සේ තමයි අපි සාරාංශයක් විදිහට හදාගන්නේ. එහෙමනම් ගොඩාක් විදිහට මේකේ විශේෂණ පද අයින් කරන්න වෙනවා. එහෙමනම් අපි කියනවා එක ගමක ගෝවර්ධන නමින් දුප්පත් කවියෙක් හිටියා කියලා කොහොමද අපි හදාගන්නේ? එක ගමක කියනකොට දන්නවා ඔයා දැන් කිසි ගාව මේ කියන එක. ගෝවර්ධන නමින් කියනකොටත් ඔන්න දැන් දන්නවා. ගෝවර්ධන නමින් එක දුප්පත් කවියෙක් හිටියා කියලා කියනකොට කොහොමද කියන්නේ? හොඳ කවියෙක් හිටියා කියලා කියනකොට අච්චා කවිතා කියලා කිව්වා වගේ දුප්පත් කවියෙක් කියනකොට මේ ගරීබ් කියන වචනේ මෙතෙන්ට දාගන්නවා. හොඳද? එමන වාක්‍ය හදාගන්නවා කිසි गांव में गोवर्धन नामक एक गरीब कवि था. හොඳද? ඔන්න පළවෙනි වාක්‍යය අපේ හරි. දෙවෙනි වාක්‍ය විදිහට අපිට ගන්න පුළුවන් ඔහුගේ ෆැමිලි එකේ. හරිද? ඔයත් උත්සාහ කරලා බලන්න. මම මේ මට හිතෙන විදිහට කියන්නේ ඔහුගේ ෆැමිලි එකේ මෙන්න මේ කට්ටිය හිටියා කියලා කියා ගන්න ඕන අපිට. කොහොමද? මගේ ෆැමිලි එකේ කියලා කියනකොට मेरे परिवार में කියලා මම කියනවා. मेरे परिवार में කියලා. මට කියන්න ඕනේ කාගේද? ඔබගේ ෆැමිලි එකේ කියලා කියනකොට මම කියන මෙතන කොහොමද දාන්නේ? ආප්ගේ කියලා දානවා. දැන් මෙතන රේ උනේ මෙතන මේ තියෙන නිසා. මෙතනත් කේ වෙන්නේ මෙතන මේ තියෙන නිසා. मेरे परिवार में නැත්තම් मेरा परिवार කියලා කිව්වොත් එහෙම මගේ පවුල කියන එක. मेरे परिवार में කියලා එනකොට මගේ පවුලේ කියලා එනකොට මෙතන රේ කියලා හැදෙනවා. मेरे परिवार में කියලා හැදෙනවා. හරි. ඒ වගේ මට ඔහුගේ ෆැමිලි එකේ කියලා කියන්න ඕන නම් කොහොමද කියන්නේ? ඔහු කියනකට වචන මොකක්ද? වෝ කියන එක. මේකට එකතු කරොත් මොකද්ද? කේ කියන එක වහකේ කියලා කියන්නේ නෑනේ. උස්කේ කියලා තමයි කියන්නේ. එහෙමනම් ඔහුගේ ෆැමිලි එකේ මෙන්න මේ අය හිටියා කියලා ලියන්න පුළුවන්. කවුද හිටියේ? උස්කේ පරිවාර මේ මා බාප් කියන තැනට කමාවක් දාලා පත්තිනී දාලා ඊට පස්සේ මෙතනින් දානවා ඕර් කියන වචනේ. ඕර් කියන්නේ මොන වචනේද? සහ කියන වචනේ. මේ වචනේ තමයි දාගන්න ඕන. और बच्चे थे. කොහොමද කියන්නේ? එයාගේ ෆැමිලි එකේ අම්මා තාත්තා බිරිඳ සහ දරුවෝ සිටියා. කෙනෙකුට පුළුවන් මෙන්න මේ විදිහට उसके परिवार में माँ बाप पत्नी और बच्चे थे කියන එක වෙනුවට මෙහෙම හදාගන්නත් පුළුවන්. उसके साथ. දැන් उसके परिवार में කියලා කියනකොට ඔහුගේ පවුලේනේ උනේ. එතකොට उसके साथ කියලා එනකොට ඔහුත් සමග කියලා මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඔහුත් සමග කියන්නේ उसके साथ परिवार में माँ बाप මේ තේ කියන එක අයින් කරන්න වෙනවා. තී කියන එක අයින් කරලා ඔක්කොම එක වාක්‍යයකට ගන්නවා. उसके साथ परिवार में माँ बाप पत्नी और बच्चे थे. මේ ඡේදයේ තියෙන අනිත් දේවල් මෙතන ඉඳලා මෙතෙන් දෙනකන් තියෙන දේවල් මේ පාඩම පුරාවට තියෙන නිසා මම හිතුවා මේක මෙතෙන්ට ලියන්න ඕනේ නැහැ කියන එක. අපි එකවරම ලියමුනේ. අපි එහෙමනම් ඊළඟ ඡේදයට එකතු වෙමු. एक दिन गोवर्धन पास के किसी गांव में गया. एक दिन ඔන්න एक दिन කියලා කියන්නේ එක දවසක් කියන එක. එක දවසක් गोवर्धन किसी पास के किसी गांव में गया. पास के किसी गांव में गया කියන්නේ මොකද්ද? ගියා කියන එක. गोवर्धन पास के किसी गांव කියලා කියන්නේ ළඟ තියෙන කිසියම් ගමකට ගියා කියන එක. මෙතන මේ කියන එක මෙතන හැංගිලා තියෙනවා. හොඳද? ඒක අයින් කරලා තියෙන්නේ गांव में गया. හොඳද? गांव में गया किसी एक पास के किसी गांव में गया. ළඟ තියෙන එක කිසියම් ගමකට ගියා. සිංහලෙන් කිව්වොත් එමේ එක දවසක් ගෝවර්ධන ළඟ ගමකට ගියා. හොඳද? वहाँ वो महेंद्र नामक आदमी के घर पहुंचा. वहाँ එහිදී
ඔහු මහේන්ද්‍ර නාමක. දැන් ගෝවර්ධන නාමක කියනකොට අදහස උනේ ගෝවර්ධන නමින් කියන එක. එමනම් මහේන්ද්‍ර නාමක කියලා කියනකොට මහේන්ද්‍ර නම් වූ කාගේද? ආදමී के घर पहुंचा. ආදමී के घर. මනුස්සයාගේ ගෙදරට ළඟා වුණා. පහුංචා ගියා කියලා ගත්තත් ඕකේ. महेंद्र धनवान था लेकिन बड़ा कंजूस था. මහේන්ද්‍ර ධනවාන් කියලා කියන්නේ අපිට මතකද හම්බුන වචනයක් අමීර් කියන වචනේ. මේ තියෙන වචනේ අමීර්. අමීර් කියන වචනයට සමාන වචනයක්. පෝසතා. පෝසතෙක් සහ බඩා කංජූස්තා. බඩා කියලා අපි මෙතෙක් කල් අහලා තියෙන්නේ ලොකු කියන එක, විශාල කියන එක. නමුත් මෙතන විදිහට ගන්න වෙනවා මහා කියන එක. कंजूस කියලා කියන්නේ මහා ලෝභයෙක් නේ. එවනම් මහා ලෝභයෙක් ඔහු. වර්තමාන කාලෙන් නොවන නිසා තමයි මෙතන තා කියන වචනේ දාලා තියෙන්නේ. තා කියන එක දැන් අපි දන්නවා අතීත කාලයේදී සරල අතීත කාලයේදී අපි හෙල්පින් verb ගන්න මේ විදිහට. අපි වර්තමාන කාලයේදී නම් ගත්තේ කොහොමද? හේ, හූ ඒ ටිකනේ ගත්තේ. ඒ ටිකේ මේ අතීත කාල ෆෝම් ටික තමයි में තියෙන්නේ. ओके, कंजूस था. किसी को भूल कर भी खोटी दमड़ी तक नहीं देता था. किसी को किसीम කෙනෙකුට කිසිම කෙනෙකුට භූල් කර ભી. මෙතන භූල් කියන එකේ අදහස තමයි වැරදිලාවත් කියන එක. මෙතන ભી එකත් එක ගත්තත් එහෙම වැරදිලාවත්. එහෙම නැත්නම් ගන්න පුළුවන් අමතක වෙලාවත් කියන එක. අමතක වෙලාවත් එහෙමත් නැත්නම් වැරදිලාවත් කෝටි දමඩි තක් नहीं देता था. තඹ දොයිදුවක්වත් කියලා කියන්නේ සතයක්වත් වැරදිලාවත් කිසිම කෙනෙකුට මේ කවුද? මහේන්ද්‍ර කියන එක්කෙනා දෙන්නේ නැහැ. नहीं देता था කියලා කියන්නේ දුන්නේ නැහැ. එයා කාටවත් දුන්නේ නැහැ. गोवर्धन ने महेंद्र को अपना परिचय दिया. गोवर्धन. දැන් ගෝවර්ධන මෙයාගේ ගෙදරට ආවනේ. මහේන්ද්‍රට අපනා පරිචය කියලා කියන්නේ තමන්ගේ ඉන්ට්‍රොඩියුස් එක දුන්නා කියලා කියන්නේ. තමන්ව අඳුන්නලා දුන්නා. පරිචය කියලා කියන්නේ අඳුනනවා කියන එක. මේ හඳුන්වනවා කියන එකනේ. හඳුන්වීමක් කරා. उसके बाद उसने इस अर्थ की एक कविता सुनाई कि महेंद्र बड़ा वीर है और दानी भी है. उसके बाद කියලා කියන්නේ තමන්ව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නට පස්සේ කියන එක. ඒ කියන්නේ ඊට පස්සේ කියන එක තමයි මේ उसके बाद කියලා තියෙන්නේ. उसके बाद उसने. දැන් මේ වාක්‍ය අතීත කාලෙන් තියෙන නිසා තමයි उसने කියලා අවිලා තියෙන්නේ. දැන් මෙතන उसने කියන එක වඩ ගැටලුවක් නම් ඔයාලට පුළුවන් දාගන්න गोवर्धन ने කියලා දාගන්න පුළුවන්. गोवर्धन ने इस अर्थ की एक कविता सुनाई. इस अर्थ की කියලා කියන්නේ මේ අදහසින් එක කවියක් කිව්වා. ලු කොහමද මේ අර කී එක දැන් දන්නවා ඔයා. महेंद्र बड़ा वीर है और दानी भी है. මහේන්ද්‍ර කියන්නේ වීරේ සහ දානවන්තයෙක්. දන් දෙන කෙනෙක් කියන එක කිව්වා. කොහොමද කිව්වේ? ඊට පස්සේ ඔහු මහේන්ද්‍ර කියලා කියන්නේ මහා වීරයෙක්, දානපතියෙක් කියලා අර්ථයෙන් කවියක් කිව්වා. හරිද? ඊට පස්සේ කියනවා महेंद्र खुश हुआ. उसने नौकर से कहा कवि को सोने की थाली भेंट करो. महेंद्र खुश हुआ. ඔන්න කියනවා මම සතුටු වුණා කියලා. කොහොමද කියන්නේ? मैं खुश हुआ. මම ගර්ල් කෙනෙක් නිසා මම කියන්නේ කොහොමද? मैं खुश हुई. හොඳද? ගර්ල් කෙනෙක් වෙනකොට हुई කියලා වෙනවා. ෆෙමිනින් වලින් තියෙද්දි මෙතන මහේන්ද්‍ර කියලා කියන්නේ මැස්කියුලින් සහ සිංගියුලර් ෆෝම් එකකින් නිසා මෙතන हुआ කියලා එනවා. महेंद्र සතුටු වුණා. उसने नौकर से कहा. මෙන්න මෙතන उसने කියන එක වෙනුවට මහේන්ද්‍ර නේ කියන එක දාගන්න පුළුවන්. නමුත් අපි ඡේදයක් ලියාන යනකොට මහේන්ද්‍ර කියලා නම් ටික ලියාගෙන යන්නේ. ඔහු ඇය කියන එක අපි ආදේශ කරගන්නවානේ. ඔහු මොනවාද කිව්වේ? මේ उसने කියන එකේ අදහස ඔහු විසින් කියලා ගන්නත් පුළුවන්. ඇය විසින් කියලා ගන්නත් පුළුවන්.
නැත්තම් ඌ විසින් කියලා ගන්නත් පුළුවන්. දැන් මෙතන තියෙන්නේ ඉන්නේ මහේන්ද්‍රනේ. එහෙනම් ඔහු විසින් නැත්තම් ගොඩක් වෙලාවට නී කියන එක කියන්නේ විසින් කියන අදහස තමයි. නමුත් අපි ඒක අයින් කරලා දැම්මොත් ඔහු නෝකර්සේ කහ සේවකයාට කිව්වා කවි को सोने की थाली भेंट करो. මේ කවියට සෝනා කියලා කියන්නේ දැන් දන්නවා නිදා ගන්නවා කියන එකට කියන වචනේ. සෝනා කියන එකේ නවුන් එකකුත් තියෙනවා ගෝල්ඩ් වලට කියනවා. ඒ කියන්නේ රත්තරන් වලට කියනවා සෝනා කියන එක. දැන් කී ආව නිසා මෙතන සෝනේ කී කියලා හැදෙනවා. සෝනේ කී थाली भेंट करो. थाली කියලා කියන්නේ ප්ලේට් එකක්. ප්ලේට් එකක් भेंट කරනවා කියලා කියන්නේ තෑගි කරනවා කියන එක. එහෙමනම් මෙතන විධානයක් නේ දීලා තියෙන කරු. भेंट करो කියලා කියන්නේ තෑගි කරන්න. දැන් ආයක මෙතන ආයකක් තියෙන එක මේ විභක්තියක් ආව නිසා මෙතන කී කියන විභක්තිය ඇවිල්ලා තියෙන්නේ ඕනම විභක්තියක් ආව නිසා මේක ඒ කරා කියලා ඉගෙන ගත්තට මෙහෙම ඒ කරන්නේ කොහොමද? මැස්කියුලින් වචන විතරයි. මැස්කියුලින් නොවන ඒවා අපිට ඒ කරන්න බෑ. උදාහරණ විදිහට හිතන්නකෝ මම මෙතනින් ලියන්නම් මාතා කියලා වචනයක් තියෙනවා. මාතා කියන්නේ දැන් සරලම එකක් නේ අපි දන්නවා මව කියන එක. දැන් මෙතනින් මම තියනවා විභක්තියක් කී එකම ගත්තොත් එහෙම මාතා කී කියන එක මට බෑ මාතේ කී කියලා හදන්න බෑ. ඇයි මෙයා ෆෙමිනින් වචනයක් නිසා. මේ වගේ ඒ කියන්නේ මැස්කියුලින් වචනවල ආකුරෙන් එන වචනයක් විතරයි මෙහෙම කේස් එන්ඩින් ආවහම ඒ බවටපත් වෙන්නේ. ඒක මතක තියාගන්න වෙනවා. ඒ වගේම මේ ඡේදයේ තියෙනවා ස්පෝකන් ටිප් එකක්. ඒ වගේ මේ ටිප් එක ගොඩාක් වෙලාවට කොමන් මිස්ටේක් එකක් වෙනවා අපේ හින්දි ඉගෙන ගන්න යාළුවන්ගේ අයගේ. उसने नौकर से कहा අපි කියනවානේ මම ඇයට කිව්වා මම කමල්ට කිව්වා මම රූපට කිව්වා ට කියනකොට අපි ගොඩක් වෙලාවට දන්නවා මෙතන දාගන්නේ මොකද්ද? කෝ කියන එක දාගන්නවා අපි. හින්දියෙන් කෝ කියන එක දාගන්නවා. කෝ කියන විභක්තිය දාගන්නවා. නමුත් ඒගොල්ලෝ කියන්නේ නෑ හිම. ඒක මිස්ටේක් එකක්. ඒක මිස්ටේක් කියලා කියන්නේ ඔයා කරන වැරද්දක්. ඔයාට කාට හරි කියන්න ඕන නම් මම ඇයට කිව්වා මම ඔහුට කිව්වා මම අම්මට කිව්වා මම තාත්තට කිව්වා කියලා කොහොමද කියන්නේ? මෙතන සේ කහ. කොහොමද වෙන්නේ? නෝකර් සේ කහ කිව්වොත් එහෙම සේවකයාට කිව්වා. ඇයට කිව්වා කියලා කිව්වොත් එහෙම උසේ කහ කියලා හැදෙනවා. කමල්ට කිව්වා කියලා ඇහුවොත් එහෙම කමල් සේ කහ. ගුරුවරයාට කිව්වා කියලා නම් කියන්නේ කොහොමද? ගුරු සේ නැත්නම් අධ්‍යාපක සේ කහ. දැන් මෙහෙම කහ ආව නිසා මෙතෙන්ද නේ කියන එකකුත් එන්න ඕනි. එහෙනම් මම කිව්වා මම ගුරුවරයාට කිව්වා කියලා කිව්වොත් කොහොමද කියන්නේ? मैंने අධ්‍යාපක සේ කහ. මම කමල්ට කිව්වා කියලා කිව්වොත් කොහොමද කියන්නේ? मैंने कमल සේ කහ. මේ කියනවා කියන එක ට ඔහුට ඇයට කියලා එහෙම කියනකොට කෝ නෙවෙයි දාන්නේ මොකද්ද? සේ කියන විභක්තිය. ඔයත් මේක ස්පෝකන් ටිප් එකක් විදියට ඔයාගේ හින්දි වලට එකතු කරගන්න. අතීත කාලේ වුණොත් විතරයි මෙතන නේ කියන එක එකතු වෙන්නේ නැත්නම් මම සේවකයාට කියනවා කියලා වර්තමාන කාලෙන් කිව්වොත් කොහොමද කියන්නේ? मैं नौकर से कहता हूँ. එහෙමත් නැත්නම් कहती हूँ. मैं नौकर से कहता हूँ නැත්නම් कहती हूँ से ට කියන එක මේක highlight කරලා මතක තියාගන්න ඕන point එකක්. ඔන්න දැන් අපි මේ ඡේදෙත් පැරග්‍රාෆ් එකත් අපි සාරාංශ කරන්නයි යන්නේ. කලින් අපි ලිව්වේ කොහොමද? किसी गांव में गोवर्धन नामक एक गरीब कवि था. उसके परिवार में माँ बाप पत्नी और बच्चे थे කියලා අපි හදාගත්තා. ඊට පස්සේ දැන් මෙයා යනවා එක ගමක කොහෙද? ගමක කියලා කියන්න ඕනෙත් නෑ. මහේන්ද්‍ර නම් වූ කෙනෙක් දිහා යනවා. කොහොමද අපි මේක හදාගන්නේ? අපිට කියන්න පුළුවන් නේද? ගෝවර්ධන් එක දවසක
මහේන්ද්‍ර නම් වූ ආදමිකේ ගර කියනවට වඩා හොඳයි අපිට කියන්න පුළුවන් ධනවතෙකුගේ ගෙදර යනවා කියන එක. හොඳද? ආදමී කියන්නේ මිනිස්සයා කියන එකනේ අපිට කියන්න පුළුවන්. එතන ධනවතෙක්. කොහොමද කියන්නේ? ඒකදින් ගෝවර්ධන. හරිද? මේ ටික ඔක්කොම අයින් වෙනවා. ගමකටද නගරයටද කියන එක අපිට ඕනේ නෑ. එක දවසක් ගෝවර්ධන යනවා කොහෙද? ඒකදිन गोवर्धन කොහෙද යන්නේ? महेंद्र नामक धनवान के घर पहुंचा. हरि नේද? एक दिन गोवर्धन महेंद्र नामक धनवान के घर पहुंचा. हरि නේද? එක ලයින් එකක්. ඊට පස්සේ මොනවද වෙන්නේ? අපිට කියන්න පුළුවන් නේද ගෝවර්ධන තමන්ව අඳුන්නලා දුන්නා කියන එක. ඔන්න මේ ලයින් එක මේ විදිහට ගන්නත් පුළුවන්. ගෝවර්ධන මේ ලයින් එක මේ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක එඩිට් කරන්නත් පුළුවන්. ඕකේ. මහේන්ද්‍ර කියන වචනේ ඕනෙත් නෑ මෙතෙන්ද. ගෝවර්ධනේ අපනා පරිච්ඡේදයා කියලා කිව්වත් ඒත් ඇති. ඊට පස්සේ මොනවද කරේ? ඊට පස්සේ ගෝවර්ධන මොනවද කරේ? වර්ණනා කරානේ. මම වර්ණනා කළා කියලා කොහොමද කියන්නේ? मैंने तारीफ की කියලා හදා ගන්නවා. හොඳද? එහෙම නැත්නම් मैंने प्रशंसा की. දැන් ගෝවර්ධන මහේන්ද්‍රව ප්‍රශංසා කරා වර්ණනා කරා කියලා කියනවනම් බොරු වර්ණනාවක් කරා කියලා කියන. දැන් බොරු කියලා කියන්න ඕනෙත් නෑ. වර්ණනා කළා. කොහොමද කියන්නේ? ගෝවර්ධනේ කාගේද වර්ණනා කරේ? මහේන්ද්‍ර. දැන් මහේන්ද්‍රගේ වර්ණනාවක් කරා කියලානේ කියන්නේ. මහේන්ද්‍රගේ වර්ණනාවක්. එහෙමනම් මහේන්ද්‍රගේ කියලා කියනකොට මහේන්ද්‍රගේ වර්ණනාව. දැන් වර්ණනාවට කියව වචනේ මොකක්ද? මේ තියෙනවා තාරීෆ් කියලා වචනයක්. ඕකේ. තාරීෆ් කියන වචනේ මෙතෙන්ද ලියා ගන්න. දැන් මේ ගණන් හදනවා වගේ තමයි කියලා දෙන්නේ. තාරීෆ්. දැන් ගේ කියලා කියනකොට අපි යොදාගත්ත විභක්ති මොනවද? කා, කේ, කි. මේ ටිකනේ යොදාගත්තේ. තාරීෆ් කියන එක නා ෆෙමිනින් කියලා කියවනේ. එහෙමනම් අපි යොදාගන්නේ මෙයා. කී තාරීෆ් කියලා හැදෙන්න ඕනේ. කොහමද? කී තාරීෆ්. එහෙනම් මහේන්ද්‍ර की तारीफ. महेंद्र की तारीफ. කොහොමද කියන්නේ? ගෝවර්ධනේ මහේන්ද්‍ර की तारीफ මොකද්ද වෙන්නේ? කලා කියනකොට කලා කියනකොට ඉගෙන ගත්ත අපි අතීත කාල හතරක්. කියා, කියේ, කී, කීන් කියන එක. දැන් මම පැහැදිලි තැනක ලියන්නම්. මෙතන ලියන්නම්. බලන්න මම මේ වාක්‍යයම ආපහු ලියනවා. මොන මම ඒ වාක්‍ය ලියුවා. දැන් මේක පැහැදිලි කරොත් එහෙම අපි දැන් දන්නවනේ ගේ කියන එක අදහසට අපි ගත්තේ කී කියන එක. ඇයි මෙයා ෆෙමිනින් වචනයක් නිසා. හරිද? එහෙමනම් දැන් ගෝවර්ධනේ කියනකොට මෙතන ගෝවර්ධන විසින් කියන එක තියෙනවා. හරි. ඕකේ. ඔයාලට අලුත් ටිප් එකක් කියලා දෙන්නම්. මෙහෙම නේ කියලා. ඒ කියන්නේ මේ කතෘනේ මෙයා සබ්ජෙක්ට් එක. මේ සබ්ජෙක්ට් එකට මොනයම් හෝ විභක්තියක් ඇඩ් වෙලා තියෙනවනේ. දැන් නේ විතරක් නෙවෙයි. සේ, පර්, කේලියේ ගොඩක් 8ක් තියෙනවනේ. මේ 8න් ඕනම එකක් ඇඩ් වෙලා තිබුණොත් මෙයා මේ වාක්‍යයේ බොස් නොවන බව මම බොස් කියලා කියන්නේ මතක තියාගන්න ඕනින්ද බොස් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ඔබ්ජෙක්ට් එක ළඟට. ඔබ්ජෙක්ට් එක ළඟට ගියාට පස්සේ මෙයාටත් ඕන මොකක්ද ඇවිල්ලා තියෙනවා විභක්තියක්. කී කියන එක ඇවිල්ලා තියෙනවා. කී විතරක් නෙමෙයි ඕනම විභක්තියක් ආවොත් මෙයා නෙවෙයි බොස් වෙන්නේ ඊළඟට. අපි ගොඩක් වෙලාවට කරන්නේ සබ්ජෙක්ට් එකට මෙහෙම යෙදিলা තියෙනවා නම් ඊළඟට යනවා ඔබ්ජෙක්ට් එක ළඟට. ඔබ්ජෙක්ට් එකට අනුව තමයි අපි ක්‍රියාව තියන්නේ. නමුත් ඔබ්ජෙක්ට් එකටත් මොකක් හරි කේස් එන්ඩින් එකක් ඇඩ් වෙලා තියෙනවා මේ විදිහට මෙයාත් බොස් වෙන්නේ නැහැ වාක්‍යය. ඊට පස්සේ යනවා ඊළඟට තියෙන වාක්‍ය ළඟට, වචනේ ළඟට. එයා ඉන්නේ තාරීෆ් ෆෙමිනින් වචනයක්, ඒක වචනයක්. ඒක නිසා මෙතන කලා කියන එක කී කියන එකෙන් තිබ්බා. කී කියන එක තිබ්බා.
දැන් මෙතන ප්‍රශංසා කියන වචනය આવොත් එහෙම ප්‍රශංසා කියන වචනේත් ෆෙමිනින් වචනයක් නිසා මේත් දෙන්නේ කී කියන එකම තමයි. ගෝවර්ධන ने महेंद्र की तारीफ की. සිම්පල් ටිප් එකක් තමයි ඕනම වාක්‍යයක සබ්ජෙක්ට් එක තියෙනවා, ඔබ්ජෙක්ට් එක තියෙනවා, verb එක තියෙනවා. මෙයාට කවුරු හරි කේස් එන්ඩින් එකක් ඇඩ් වෙලා තියෙනවා නම් මොකක් හරි මෙයා වාක්‍යයේ බොස් වෙන්නේ නැත. ඊට පස්සේ යනවා මෙයා ළඟට. මෙයාටත් කේස් එන්ඩින් එකක් ඇවිල්ලා තියෙනවා නම් මෙයාත් අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙනවනේ මොකක් හරි වචනයක්. ඒ වචනෙට අනුව verb එක තියෙනවා. එහෙම වචනයක් තිබෙම නැත්නම් එහෙම තියන්නේ කොහමද? ඒක වචනේ. ඒක වචන පුරුෂ ලිංග ඒක වචනෙන් තමයි තියන්නේ. හොඳද? අපි බලමු මේ වගේ උදාහරණ කොහෙද එන්නේ කියන එක. ඕකේ. ඔන්න දැන් වර්ණනා කළා කියලා ලියුවා. කොහමද? गोवर्धन ने महेंद्र की तारीफ की. तारीफ කියන්නේ වර්ණනාවනේ. වර්ණනාව අහලා මහේන්ද්‍ර මොනවද උනේ? වැඩකාරයාට කිව්වා. වර්ණනාව අහලා වැඩකාරයාට කිව්වා. දැන් අහලා කියනකොට දන්නවනේ වචනේ සුන්කර් කියන වචනේ නේ. तारीफ सुनकर. तारीफ सुनकर කියලා කියන්නේ මොකද්ද? වර්ණනාව අහලා. කවුද කිව්වේ සේවකයාට? මහේන්ද්‍ර. එහෙමනම් මහේන්ද්‍ර කිව්වා කියලා කියන්නේ කොහමද? මහේන්ද්‍රනේ නේ කහා කියලා එනවා. මහේන්ද්‍ර කාටද කිව්වේ? වැඩකාරයාට. එහෙමනම් කියන්නේ කොහමද? මහේන්ද්‍රනේ नौकर से कहा. तारीफ सुनकर महेंद्रने කියලා මෙතෙන් ඇඩ් වෙන්න ඕනි. නේ नौकर से कहा. මොනවද කිව්වේ? कवि को सोने की थाली भेंट करो. කවියට රත්තරන් පිඟානක් තෑගි කරන්න කියලා කිව්වා. ඔන්න දැන් අපි ඒ වාක්‍යයත් ඒ ඡේදෙත් අපි සාරාංශගත කරා. අපි යමු ඊළඟ पैराग्राफ එකට. ये सुनकर गोवर्धन भी खुश हुआ. දැන් මහේන්ද්‍ර සතුටුනේ යාගේ වර්ණනාව අහලානේ. ये सुनकर කියලා කියන්නේ මේක අහලා මොකක්ද ඇහුවේ? කවියට රත්තරන් පිඟානක් තෑගි කරන්න කියලා ඒ වචනේ අහලා. ये सुनकर කියලා කියන්නේ මේක ජොයින් වෙනවා මේ ඡේදේ මේ කොටසට. හරිද? දැන් මේක අහලා गोवर्धनත් සතුටු වුණා. वो कहने लगा कि महेंद्र के समान बड़ा वीर और दानी आसपास के गांव में कोई नहीं है. वो कहने लगा අතීත කාලෙන් තියෙන कहने लगा කියන්නට උනා. කවුද කියන්නට උනේ? ඔහු කියන්නට උනා. ඔන්න කියන්නට උන දේ කියන්නට උනා කියලා කියපු දේ කියන්න කලින් කී කියන එක ඇඩ් වෙලා තියෙනවා. ඔයාට පුළුවන් මෙතන මේ කී එක වෙනුවට කමා එකක් දාගන්නත් පුළුවන්. ඔහු කියන්නට උනා මොකක්ද? මහේන්ද්‍රකේ සමාන. කේ සමාන කියලා කියන්නේ සමාන කියන එකම තමයි. වගේ කියන එක. මහේන්ද්‍ර වගේ මහේන්ද්‍රට නැත්නම් මහේන්ද්‍ර වගේ නැත්නම් මහේන්ද්‍රට සමාන. දැන් වගේ කියලා කියනකොට කේ වගේ ආවනයි. මහේන්ද්‍ර වගේ. දැන් මෙතන සමාන කියලා ගන්නකොට මහේන්ද්‍රට සමාන. දැන් මෙතන ට කියනකොට මහේන්ද්‍ර කෝ සමාන කියලා හිම ආවේ නෑ. කේ සමාන. ගොඩක් වෙලාවට ඔයාට ලේසි මේ තියෙන පාඩම් ටික වාක්‍යයෙන් වාක්‍යයට ට්‍රාන්ස්ලේට් කරන්න සිංහල වලට. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට එනේන අඩුපාඩු මඟ හරව ගන්න. දැන් මෙතන ගොඩක් වෙලාවට මහේන්ද්‍රකේ සමාන කියලා කියනකොට මහේන්ද්‍රට වගේ. එතකොට ඔයා දැන් ඊළඟ වාක්‍යයකදී ඊළඟද හින්දි යූස් කරන වෙලාවදී දැන් ඔයා දන්නවා මහේන්ද්‍ර වගේ කියනකොට මහේන්ද්‍ර කෝ සමාන කියලා ලියන්නේ නැහැ. මහේන්ද්‍රකේ සමාන කියලා තමයි ඔයා ලියන්නේ. මහේන්ද්‍රන විතරක් නෙවෙයි ඕනම දෙයකදී. මහේන්ද්‍ර වගේ නැත්නම් මහේන්ද්‍රට සමාන බඩා වීර් ලොකු නැත්නම් महावीरे सह धनपतिएक आसपास के गांव में कोई नहीं है. අහල පහල ගමක කිසිම කෙනෙක් නැහැ. කිසිම මේ වගේ ධනපතියෙක් දානපතියෙක් මහාවීරෙක් මේ අහල පහල ගම්වල නැහැ කියලා තමයි මේ වාක්‍යයේ කවුද ගෝවර්ධන කියන්නේ. ये सुनकर महेंद्र बहुत खुश हुआ. කලින් සතුටුුනේ දැන් ගොඩක් සතුටු වෙලා මේ කහලා. नौकर से कहा थाली में 100 अशरफियां भी ले आओ.
ඔන්න දැන් මේ විදිහටම තමයි තියෙන්නේ නෝකර සේකා. සේවකයාට කිව්වා थाली में. දැන් කලින් කිව්වේ කොහමද? සෝනේ කී थाली රත්තරන් ප්ලේට් එකක් තෑගි කරන්න කියලානේ. එහෙනම් ඒ තාලියකට, ඒ කියන්නේ තාලි මේ කියලා කියන්නේ ඒ තාලියකට දාන්න කියන මොනවද? ඒක සව් කියලා කියන්නේ 100ක් කියන එක. අශර්පියා කියලා කියන්නේ රන් කාසි. රන් කාසිත් ගේන්න කියලා කියනවා. දැන් එහෙනම් ගෝවර්ධනට හම්බෙන්නේ මොනවද? ගෝල්ඩන් ප්ලේට් එකකුයි ඒකට තියෙන ගෝල්ඩන් කොයින්ස් 100කුයි. රන් කාසි 100කුයි. අපිට පුළුවන් නේද මේ වාක්‍යයත් කොහොමද අර වාක්‍යයටම එකතු කරන්න? කොහොමද අපි එකතු කරන්නේ? අපි අර වාක්‍යය කිව්වේ කොහොමද? කවි को सोने की थाली भेंट करो කියලානේ. ඒ වාක්‍ය අපිට ඇඩ් කරගන්න පුළුවන්, එඩිට් කරගන්න පුළුවන්. महेंद्र මොනවද කිව්වේ? नौकर से कहा, महेंद्र ने नौकर से कहा कवि को सोने की थाली भेंट करो කියන එක වෙනුවට අපිට හදාගන්න පුළුවන්. महेंद्र ने नौकर से कहा सोने की थाली. एक කියන එක දාලා एक सोने की थाली और 180 रुपया. එහෙම දාලා ලියන්න පුළුවන්. සරලව ලියුවොත් එimhe एक सोने की थाली කියන එක මේක ගත්තා. ඊට පස්සේ और කියලා දාලා 180 रुपया කියන එක ලියලා රන් කාසිත් මොනවද කරන්න කියන්නේ? මෙන්න මේක දාන්න. බේන්ට් කරු. තෑගි කරන්න. හරි නේද? ओके सिंपल. ඊට පස්සේ එනවා අපි गोवर्धन की खुशी का ठिकाना नहीं रहा. गोवर्धन की खुशी දැන් සතුට. අර සතුට මොනවාද? गोवर्धन की खुशी කියලා කියන්නේ गोवर्धनගේ සතුටට මොනවාද වෙලා තියෙන්නේ? ठिकाना नहीं रहा. ठिकाना කියලා කියනවා ස්පොට් එකට. ඒ කියන්නේ නැවතුම් පොලක්නේ. කූල් ස්පොට් කියලා එහෙම නැති. නැවතුම් පොලක්. එහෙමනම් මේ සතුටට නැවතුම් පොලක් තිබ්බේ නැහැ කියලා කියන්නේ සතුටට සීමාවක් තිබ්බේ නැහැ. හොඳද? අන්ලිමිටඩ් හැපිනස් එකක් තමයි දැන් මෙයාට තියෙන්නේ. කාටද සතුට තියෙන්නේ? ගෝවර්ධනට. ගෝවර්ධනගේ සතුට සීමාවක් නැහැ. දැන් මේ වාක්‍යයේ අදහස. සරල අදහස ගත්තොත්. लेकिन नौकर अंदर से नहीं आया. නමුත් नौकर अंदर से नहीं आया. से කියන්නේ මොකද්ද? කියන එක. अंदर से කිව්වොත් එimhe ඇතුලෙන් ආවේ නැහැ. බලන්න ආයා කියලා කියන්නේ ආවා කියන එක. ආවේ නැහැ. थोड़ी देर के बाद गोवर्धन ने महेंद्र से पूछा कि आपका नौकर क्यों नहीं आया. थोड़ी देर के बाद ඔන්න මේ වචනේ තෝරා ගන්න පුළුවන්. ඔයාගේ ස්පෝකන් පොයින්ට් එකක් විදියට. थोड़ी देर बाद මේ වචන ලියන විදිය බලන්න. थोड़ी කියලා මෙහෙම ලියන්න බෑ. थोड़ी කියලා මෙහෙම ලියුවොත් එහෙම වැරදි. මේකේ අදහස් තමයි කැඩුවා කියන එක. මහ ප්‍රාණත් හයන්නම එන්න ඕනි. थोड़ी देर के बाद කියලා කියන්නේ ටික වෙලාවකට පස්සේ. ටික වෙලාවකට පස්සේ මම මොනවද කරන්නේ? කන්නම්. අනාගත කාලෙන් කියනවා. थोड़ी देर बाद मैं रोटी खाऊंगी. මම සරල උදාහරණ ගන්නේ. සමහර වෙලාවට වෙන්න පුළුවන් ඔයා අද මේ පාඩමත් එක්ක එකතු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් භාෂාවක් නිසා හැමදාම හැම පොයින්ට් එකක්ම ඔළුවේ මතක තියෙන්නේ නැහැ. ඒක නිසා සරල උදාහරණයක් ගත්තා. ටික වෙලාවකට පස්සේ මම රොටි කන්නම් කියනකොට එන්නේ අනාගත කාලේනේ. थोड़ी देर के बाद मैं रोटी खाऊंगी. थोड़ी देर के बाद मैं नहाऊंगी. थोड़ी देर के बाद माँ आएंगी. माताजी आएंगी. ටික වෙලාවකට පස්සේ අම්මා එවි. ඔන්න ඔය විදිහට गोवर्धन ने महेंद्र से पूछा कि आपका नौकर क्यों नहीं आया. කවුද අහන්නේ? गोवर्धन ने. කාගෙන් අහන්නේ? महेंद्र से. पूछा कि आपका नौकर क्यों नहीं आया. आपका नौकर. දැන් आपका කියලා කියන්නේ කවුද? ඔබගේ කියන එක. ඔබගේ සේවකයා ඇයි ආවේ නැත්තේ? නෑ කියන එක අයින් කරලා දැම්මොත් ඇයි ආවේ කියලානේ අහලා තියෙන්නේ. මෙතන නෑ කියන එක ආව නිසා ඇයි ආවේ නැත්තේ.
ඇයි ආවේ නැත්තේ? महेंद्र ने कहा कि वो नहीं आएगा. महेंद्र කිව්වා. මොකද්ද කිව්ව දේ තමයි මේ තියෙන්නේ. මහේන්ද්‍ර කිව්ව දේ තමයි මේ තියෙන්නේ. එහෙම දෙයක් කියද්දි මේ කී කියන එක ඇඩ් කරලා තියෙනවා. මෙතනත් ඒ වගේ. ගෝවර්ධන් මහේන්ද්‍රගෙන් ඇහුව දේ තමයි මේ තියෙන්නේ. මේ ආප්කා නෝකර क्यों नहीं आया කියලා තියෙන්නේ. ඇහුව දේ. ආන්න කලින් දාන වචනේ තමයි එහෙමනම් මේ කී කියන එක. ඒ වෙනුවට වඩ දාන්න පුළුවන්. කමා කියන එකත් මම කියලා තියෙනවා. කමාවයි කී එකයි දෙකම දාන්න බෑ. ඇයි ආවේ නැත්තේ? දැන් ආයේ ගා කියලා තියෙන්නේ අනාගත කාලෙන් තියෙන්නේ. ඇයි ආවේ නැත්තේ? sorry वो नहीं आएगा කියලා තියෙන්නේ ඔහු එන්නේ නැහැ. මෙතන හැවි ඇයි ආවේ නැත්තේ කියලා ඊට පස්සේ වහු කියනවා ඔහු එන්නේ නැහැ. කවුද? මහේන්ද්‍ර කියනවා ඔහු එන්නේ නැහැ කියලා. පැරග්‍රාෆ් එක ෂෝට් කරොත් එහෙම කොහොමද අපි කියන්නේ? නමුත් සේවකයා ආවේ නැහැ. කොහොමද කියන්නේ? නමුත් මම ආවේ නැහැ කියලා කියනකොට लेकिन मैं नहीं आया. आया नहीं කියන එක ගන්නෙ නැතුව नहीं කියන එක මෙතන දාගන්න. කොහොමද කිව්වේ? නමුත් මම ආවේ නැහැ කියලා කියනකොට මම ගැන ළමෙක් නම් කොහොමද කියන්නේ? लेकिन मैं नहीं आई කියලා. පිරිමි ළමෙක් නම් කොහොමද කියන්නේ? लेकिन मैं नहीं आया කියලා. දැන් මෙතන සේවකයානේ තියෙන්නේ. දැන් ඔයා දන්නවා කොහොමද හදාගන්නේ? නමුත් සේවකයා ආවේ නැහැ කියලා කියනකොට කොහොමද? लेकिन नौकर नहीं आया. ඊට පස්සේ එන ටික අහන්න පුළුවන් නේද? ගෝවර්ධන් ඇහුවට පස්සේ කිව්වා. ගෝවර්ධන් ඇහුවට පස්සේ කිව්වා. කවුද කිව්වේ? මහේන්ද්‍ර. මොනවද කිව්වේ? සේවකයා එන්නේ නැහැ කියන එක. අපිට මේක ලියා ගන්න ඕනේ. කොහොමද කියන්නේ? සිම්පල් විදියට ගත්තොත් කියන්න පුළුවන් ගෝවර්ධන් ඇහුවා. කොහොමද කියන්නේ? ගෝවර්ධන් ඇහුවා. කාගෙන්ද ඇහුවේ කියන එක ඕනේ නැතුව ගෝවර්ධන් ඇහුවා කියලා කියනකොට දන්නවා ගෝවර්ධන් ने पूछा. ගෝවර්ධන් ने पूछा. හරිද? ගෝවර්ධන් ने पूछा කියනකොට ඔන්න ඊට පස්සේ දාන්න පුළුවන් तो. पूछा, गोवर्धन ने पूछा तो महेंद्र ने बताया. महेंद्र ने कहा. गोवर्धन ने पूछा तो महेंद्र ने बताया. නැත්නම් महेंद्र ने कहा. මොනවද කිව්වේ? वो नहीं आएगा. කොහොමද කිව්වේ? ගෝවර්ධන් ඇහුවා කියලා කියනකොට ගෝවර්ධන් ने पूछा ඊට පස්සේ फुल स्टॉप තියන්න නැතුව पूछा කියන එකට ක්‍රමාවක් දාලා पूछा तो महेंद्र ने कहा वो नहीं आएगा. कहा කියලා කියනකොටත් महेंद्र ने कहा की කියන එක ඇඩ් වෙන්න ඕනි. එහෙමත් නැත්නම් ක්‍රමාවක් දාන්න ඕනි. महेंद्र ने कहा वो नहीं आएगा. ඒ විදිහට ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. ඔන්න ඔයා එකක් පුරුදු වෙන්න. එකක් ප්‍රැක්ටිස් කරන්න. ගෝවර්ධන් ඇහුවා ඊට පස්සේ මහේන්ද්‍ර කිව්වා කියලා එහෙම කියන්නත් පුළුවන්. කොහොමද කිව්වේ? ගෝවර්ධන් ने पूछा तो महेंद्र ने कहा कि वो नहीं आएगा. ගෝවර්ධන් ඇහුව විට तो කියන එකේ අදහස දැන් මොකද්ද? විට කියන එක තියෙනවානේ. ඇහුව විට. तवत विदिहट කියන්න පුළුවන් गोवर्धन के पूछने पर. गोवर्धन के पूछने पर කියලා දාන්න පුළුවන්. गोवर्धन ඇහුවට පස්සේ කියන එක. गोवर्धन के पूछने पर. के पूछना කියලා ලියුවොත් මහා ප්‍රාණචයන पूछने पर. के पूछने पर महेंद्र ने कहा वो नहीं आएगा කියන මේ කොටස අපහු ගන්න වෙනවා. හරිද? ඕකේ. गोवर्धन ने पूछा तो කියලා මේක ලියා ගන්නත් පුළුවන්. මේක ලියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුළුවන් गोवर्धन के पूछने पर කියලා ලියලා මේ ටික ලියන්නත් පුළුවන්. नेक्स्ट तीनवा गोवर्धन का दिल बैठ गया.
ඔන්න මොකක්ද වෙලා තියෙන්නේ? දිල් බැට් ගයා. දිල් කියන්නේ දන්නවා, බෑට්නා කියලා කියන්නේ වාඩි වෙනවා කියන එක. එන වාඩි වෙලා ගියා. හදවත වාඩි වෙලා ගියා කියලා. නෙවෙයි මේකේ අදහස තියෙන්නේ මොකද්ද? කා දිල් බැට් ගයා කියලා කියන්නේ එයා හෝප්ලස් වුණා කියන එක. එහෙමත් නැත්නම් බලාපොරොත්තු රහිත වුණා කියන එක නේ. දුක් වුණා කියන එක. मेरा दिल बैठ गया. මගේ හිත වාඩි වුණා කියලා නෙමෙයි අදහස. මට මොකද්ද වෙන්නේ? මම හරිම අප්සෙට් වුණා කියන එක නේ. ඒක අහලා ඇහුවට පස්සේ මෙයා සතුට වෙන්නේ නැහනේ. අප්සෙට් වුණා කියන එක. දිල් බැට් ගයා කියලා කියන්නේ සියලු බලාපොරොත්තු නැති වුණා කියන එක. දැන් හිතන්න ඇතිනේ. ප්ලේට් එකක් හම්බ වෙනවා. රත්තරන් ඒකට රන් කාසිත් හම්බ වෙනවා. කොච්චර සීනේ මවන්නේද ඒ සුළු මොහොතට. එහෙම ඒ වෙලාවේ යා කියනවා ඕන්න හී ආයගා කියලා කියද්දි දිල් බැට් ගයා කියලා කියන්නේ හිත කඩාගෙන වැටුණා කියන එක. හෝප්ලස් වුණා කියන එක. ओके ඔයාලත් මේ විදිහට කියන්න පුළුවන්. मेरा दिल बैठ गया. एक्सीडेंट के बारे में सुनकर मेरा दिल बैठ गया. තව ඔයාට කියන්න පුළුවන්. मेरा කියලා කියනකොට දැන් ගෝවර්ධන් කා කියනකොට දැන් දිල් කියන එක කවුද එනම්? मैस्कुलिन වෙලා කියලා තේරෙනව නේද? ओके उसने पूछा कि क्या मुझे सोने की थाली और 100 अशर्फियाँ नहीं मिलेगी? उसने पूछा කියලා කියන්නේ කවුද? ගෝවර්ධන් ඇහුවා මොනවද උන් අහපු දේ මෙතනින් දාලා තිනවා කී එකක් දාන්න කලින්. क्या मुझे सोने की थाली और 100 अशर्फियाँ नहीं मिलेंगी? मिलेंगी කියලා දාලා තියෙන්නේ. එහෙනම් थाली කියන වචනේ ෆෙමිනින් වෙන්න ඕන. අශර්ෆියා කියන වචනේ ෆෙමිනින් වෙන්න ඕනේ. ඒක නිසා මෙතන බහු වචනෙන් ඇවිල්ලා තියෙනවා. මිලෙන්ගි ලැබෙනවා කියන එක. මට රත්තරන් ප්ලේට් එක සහ මේක හම්බ වෙන්නේ නැද්ද කියලා යන්නේ. මේ කියා කියන එකේ අදහස මොකක්ද කියන එක නෙවෙයි, ද කියන එක මෙතන. මොකක්ද මට රත්තරන් ප්ලේට් එකක් සහ රන් කාසි 100ක් හම්බ වෙන්නේ නැද්ද කියලා එහෙම හදාගන්න බෑ. අපි හදාගන්න ඕනේ, ගල්ප ගන්න ඕනේ. දැන් කියා කියන එක අදහස මොකක්ද කියන එක වෙන්නත් පුළුවන්, නැත්නම් ද කියන එක වෙන්නත් පුළුවන්. ඔයා හදාගන්න ඕනේ, ඔයා ගෙස් කරගන්න ඕනේ. හින්දි ඉගෙන ගන්නකොට හින්දි නෙමෙයි ඕනම දෙයක්. ओके महेंद्र हंसते हुए कहने लगा. हंसते हुए මතකද මේ වගේම දෙයක් ආවා පාඩම මුලදී. करते हुए කියලා ආවා. මේ වගේම එකක් තමයි මෙතනත් තියෙන්නේ. हंसते हुए hina වෙමින් ing ෆෝම් එකෙන් නෙවෙයි තියෙන්නේ. laughing කියන එක हंस रही हूँ हंस रहा हूँ කියන එකෙන් නෙවෙයි තියෙන්නේ. हंसते हुए කියලා කියන්නේ එක දෙයක් කරන ගමන් තව දෙයක් කරනවා. මේ हंसते हुए hina වෙමින් कहने लगा කියන්නට උනා. तुमने मुझे वीर और दानी कहा. hina වෙලා කිව්වා මොනවද? ඔයා මට වීරයෙක් සහ දානපතියෙක් කියලා කිව්වා. मैं जानता हूँ कि ये झूठ है. මම දන්නවා මොකක්ද ඒ දන්න දේ මෙතනින් ඇඩ් කරලා තියෙනවා. ඊට කලින් කී ඇවිල්ලා තියෙනවා. කී දාන්න බෑ වගේ නම් ක්‍රම එකක් දාන්න පුළුවන්. मैं जानता हूँ कि ये झूठ है. මම දන්නවා මේක බොරුවක් කියන එක. කියන එක කියන එක තමයි අදහස තියෙන්නේ. කියනවා කියන එක. मुझे खुश करने के लिए तुम झूठ बोले. මාව खुश करना කියන්නේ සතුට කරනවා. කෙලියේ සතුට කිරීමට, සතුට කිරීම සඳහා, මාව සතුට කිරීම සඳහා තුම් झूठ बोले. ඔයා බොරු කිව්වා. ඔන්න දැන් කහා කියන එක આવොත් එහෙම තුම්නේ කියලා ඇඩ් වෙන්න ඕන. කොහෙන්ද මම ලියන්නේ? කහා කියන එක આવොත් නම් ඊට කලින් නේ කියන එක ඇඩ් වෙලා තියෙන්න ඕන. හැබැයි බෝල්නා කියන එක આવොත් එහෙම වෙන්නේ නැහැ. තුම් කියන එක නා අපි දන්නවා බහුවචනෙන් ඉන්නේ කියන එක. තුම් બોલી. तुम बोले නැත්නම් मैं නම් बोला. मैं නම් बोली. तुम बोले उसी तरह කියලා කියන්නේ ඒ විදිහට ම කියන එක. මෙතන මේ සී කියන එකෙන් අදහස් වෙලා තියෙන හී කියන එක තියෙනවා. එහෙම නැත්නම් මතක තියාගන්න उसी तरह කියලා කියන්නේ ඒ විදිහට ම කියන එක. ම කියන එකකුත් තියෙනවා. तुमको खुश करने के लिए मैं भी झूठ बोला. ඔයාව සතුට කරන්න. මුජේ කියනකොට මාව, तुमको කියලා කියන්නේ ඔයාව කියන එක. ඔයාව සතුට කිරීමට මමත් බොරු කිව්වා. झूठ की
वजह से हम दोनों थोड़ी देर के लिए खुश रहे. झूठ की वजह කියලා කියන්නේ කාරණේ කියන එක. झूठ की वजह කියලා කියන්නේ බොරුව නිසා. හොඳද? आप की वजह से කියලා කිව්වොත් आपकी वजह से කියලා කිව්වොත් එහෙම ඔයා ඔබ නිසා. හොඳද? මාතා की वजह से කියලා කිව්වොත් එහෙම අම්මා නිසා. වෙන් කියන කෙනා අම්මා නිසා වෙන් කියන එක. හරිද? आपकी वजह से. දැන් මෙතන झूठ කියලානේ තියෙන්නේ. झूठ की वजह से බොරුව නිසාවෙන් हम दोनों අපි දෙන්නම थोड़ी देर के लिए දැන් මේ වචනේ කලින් ආවා. ටික වෙලාවකට මොනවද උනේ? खुश रहे සතුටින් සිටියා. बस अब तुम जा सकते हो. गोवर्धन ने चुपचाप घर की राह ली. बस කියලා අදහස් කරන්නේ මෙතනක් තියෙන ඉතින් කියන අදහස. ඉතින් अब तुम जा सकते हो. अब तुम जाओ කියලා ආවොත් යන්න කියලා තමයි තියෙන්නේ. अब तुम जाओ. දැන් ඔයා යන්න. දැන් මෙතන තියෙන जा सकते हो කියලානේ. එහෙනම් අදහස දැන් ඔයාට යන්න පුළුවන්. මෙහෙන් යන්න කියලා නොකිය කියනවා. गोवर्धन ने चुपचाप නිහඬව घर की राह ली. ගෙදරට යන පාර අරගත්ත කියලා කියන්නේ ගෙදරට යන්න ගියා කියන එක තමයි. ගෙදරට යන්න ගියා කියන එක තමයි घर की राह ली කියලා තියෙන්නේ. ගෙදර මෙතන රාහ කියලා කියන්නේ පාර. කී ඇවිල්ලා තියෙන්නේ රාහ කියන වචනේ ෆෙමිනින් නිසා. රාහ ෆෙමිනින් නිසා මෙයත් ලී විදියට ආවා. ගෝවර්ධනී කියලා ආව ගමන් මේ අයින් වුණා. චුප්චාප් කියන්නේ වචනයක් ගන්න බෑ විදියට घर की කියන එකට ඔබ්ජෙක්ට් එක මේ වාක්‍යයේ තියෙන එයත් අයින් වුණා. කියාව නිසා රාහ කියන්නේ ඉතුරුන වචනේ ඒක ෆෙමිනින් වචනයක් නිසා මෙතන ලී ඇවිල්ලා තියෙනවා. ගෝවර්ධනී චුප්චාප් घर की राह ली. ගෙදරට ගියා. හොඳයි. මේ ලොකු ඡේදෙත් අපිට ලියන්න දෙනවා සාරාංශගත කරලා. අපි දැන් මෙතනින් කියවනේ महेंद्र එන්නේ නැහැ කියලා අර කියවනේ අපි. महेंद्र ने कहा वो नहीं आएगा කියන අපි මෙතන ලියුවනේ. මේකටම එකතු කරන්න පුළුවන් महेंद्र කියපු මේ කතාවම. hina වෙලා කිව්වා කියලා කියන්න ඕනේ නැහැ. महेंद्र ने कहा कि वो नहीं आएगा. ඊට පස්සේ ඊළඟ වාක්‍යයත් ලියනවා. මෙයාම කිව්ව විදිහට කොහමද? මාව සතුටු කරන්න ඔයා බොරු කිව්වා. ඔයාව සතුටු කරන්න මමත් බොරු කිව්වා. කියලා කිව්වනම් ඇතිනේ. කොහොමද කියන්නේ? මාව සතුටු කරන්න ඔයා බොරු කිව්වා කියලා කියනකොට කොහොමද කියන්නේ? मुझे खुश करने के लिए तुमने झूठ कहा කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් तुम झूठ बोले මේ විදිහටම ලියා ගන්නත් ඕනවාට පුළුවන්. මාව සතුටු කරන්න ඔයා බොරු කිව්වා. ඒ වගේම ඔයාව සතුටු කරන්න මමත් බොරු කිව්වා කියලා කියන්න පුළුවන්. अंतिमට අපිට කියන්න පුළුවන් गोवर्धन वापस घर आया. वापस කියන වචනේ විතරයි ඇඩ් කරන්න දෙන්නේ. वापस गोवर्धन वापस घर आया. එහෙමත් නැත්නම් ලියන්න පුළුවන් गोवर्धन घर लौटा. गोवर्धन කියන මේ වචනේට ඉස්සරහා ඕනනම් කියන්න පුළුවන් උදාස් හෝකර්. සතුටෙන් ඉන්නේ බෑනේ දැන්. අද එන්නේ හිස් අතින් ගෙදර යන්න වෙලා තියෙන්නේ. එහෙනම් උදාස් හෝකර් ඒ කියන්නේ උදාසීන වෙලා गोवर्धन वापस आया. उदास होकर गोवर्धन घर लौटा. उदास होकर गोवर्धन घर पहुंचा කියලා මේ විදිහට සාරාංශගත කරගන්න පුළුවන්. මම හිතනවා මේ පාඩම ලේසි වුණා කියන එක. ඒ වගේම ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මේ පාඩම සේව් කරගන්න. මේ පාඩමට අනුව මේ පාඩමෙන් ඉගෙන ගන්න දෙයක් අපිට මේ සාරාංශ අවසානයේදී ලියන්න තියෙනවා. සාරාංශ අවසානයේදී ලියන මේ ඉගෙනගත්ත දේ මොකක්ද කියන එක තමයි අපිට ලියන්න තියෙන්නේ. මේ පාඩම ඉගෙන ගන්න තියෙන දේ මොකක්ද? කවදාවත් මේ ලෝභ කෙනෙක් කිසිම කෙනෙකුට සතේක දෙයක් දෙන්නේ නැහැ කියන එක තමයි මේකේ
අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙමනම් අපිට ලියන්න වෙනවා कंजूस. මෙතන උඩින් ඩොට් එකක් තියෙනවා. कंजूस भूल कर भी किसी को कोटी दमड़ी तक नहीं देता. මේක අයින් වෙනවා. මොනවද ලියන්නේ? कंजूस लोभया भूल कर भी किसी को कोटी दमड़ी तक नहीं देता කියන එක ලියන්න වෙනවා. किसी को කියන කැල අවශ්‍ය වෙන්නේත් නැහැ. कंजूस भूल कर भी कोटी दमड़ी तक नहीं देता. මේක තමයි මේ වාක්‍යයේ මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන අපිට පාඩම. ओके तो मिलते हैं अगले वीडियो से. अपना ख्याल भी रखिए और परीक्षा की तैयारियां करते जाइए. एग्ज़ाम की तारीख आपको अभी तक पता है और आगे कुछ इन्फॉर्मेशन है तो मैं आपके साथ शेयर करूँगी. फ़िलहाल अपना ख्याल रखिए. नमस्ते.